ඔව්දුවේ පුතේ අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයක් කතා කරා. ඒකෙදි වාණිජ බැංකු සේවා සම්බන්ධයෙන් මෙතෙක් විභාගවලට යොමු වෙච්ච ව්‍යුහගත අභ්‍යාස ගණනාවක් පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය මිශ්‍ර කරමින් තාර්කිකව සාකච්ඡා කර මම හිතන එකකින් ලොකු ප්‍රතිඵලයක් ඔබ නෙලා ගත්තා කියලා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් වාණිජ බැංකු සේවා සම්බන්ධයෙන් යොමු වෙච්ච විභාගවලට යොමු වෙච්ච ව්‍යුහගත අභ්‍යාස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම එදත් කියන්නට ඇති දැනුත් මතක් කරනවා බැංකු පාඩමේදී උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රශ්න උල්පත තමයි වාණිජ බැංකු සේවා. ඒ තරමටම අහනවා. වාණිජ බැංකු වල සේවාවලින් එක ප්‍රශ්නයක්වත් නැති උසස් පෙළ ප්‍රශ්න පත්‍ර මේ පහුගිය අවුරුදු 10 15 20 ඇතුළත බලන්න නෑ. අනිවාර්යයෙන්ම අහනවා. තේරුණාද? ඒ නිසා වැදගත්ම පාඩම් ඒකකට අදාළව විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔබ විභාගයට දැනුවත් කරන ඔබ විභාගයට පොලිෂ් කරන මුවහත් කරන පරිච්ඡේදයක් තමයි අපි අදත් ක්‍රියාත්මක වෙන්නේ. හොඳ අපි බලමු පළවෙනි ප්‍රශ්නය 2015 විභාග ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආයන්න. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආයන්න. වාණිජ බැංකුව විසින් ව්‍යාපාර සඳහා විවිධාකාරයේ සේවා සපයනු ලබයි. එවැනි සේවා හතරක් කෙටියෙන් විස්තර කරන්න. වාණිජ බැංකුව විසින් ව්‍යාපාර සඳහා විවිධාකාරයේ සේවා සපයනු ලබයි. එවැනි සේවා හතරක් කෙටියෙන් විස්තර කරන්න. මේක සාමාන්‍ය ප්‍රශ්නයක් කෙටියෙන්. නිතර අහනවා. තේරුණාද? වාණිජ බැංකුව අපිට විවිධාකාරයේ සේවා සපයන පුද්ගලයින්ට ව්‍යාපාර වලටත් නේ විස්තර කරන්න. එතකොට එකක් තන්පතු පවත්වාගෙන යාම. දෙක ණය සැපයීම. තුන නියෝජිත සේවා. හතර ටෙලි බැංකු සේවා. පහ උකස් සේවා. හය කල්බදු සේවා. හත සුරක්ෂිතාගාර පහසුකම්. අට ස්වයංක්‍රීය බැංකු සේවා. දැන් මේ නම් කිරීමනේ මේක විස්තර කරන්න අහන්නේ. විස්තර කරන්න ඕනේ. ඒ නිසා පැහැදිලි කිරීම කරන්න ඕනේ. දැන් කරුණු 4 වැඩි කිරීම භාගයේ සමන ලකුණු 2යි කියලා දීලා තියෙනවනේ. තේරුණාද? ඒතර මේකෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? දැන් මම මේක මේ මෙතන තියෙන නිසාම නෙමෙයි මම මේ කියන්නේ. මම සෑම අවුරුද්දකම දැන් මේ මම වසර 12කට පස්සේ පේපර් මාකින් සම්බන්ධ දුන්නේ නැතුණත් මම මගේ සමකාලීනව තවමත් පේපර් මාකින් කරනවා. ඒගොල්ලෝ කීප දෙනෙක් එක්කම සම්බන්ධ වෙනවා. සමහර විට කන්ට්‍රෝල් චීෆ්ලා අපේ ගුරුවරු ඒ සම්බන්ධලා ඒගොල්ලන්ගේ එක්ක මම සාකච්ඡා කරනවා මේ සැරේ කොහොමද මාකින් වල තත්ත්වය කොහොමද ළමයි ප්‍රෝග්‍රස් එක මොනවද ළමයි තෝරගත්ත වැඩි ප්‍රශ්න අහනවනේ. ඉතින් ඒගොල්ලෝ එකිනෙකා කියනවා. ඒක කිව්වෙ මට බොහොම පහසුවෙන් ඒක චිත්‍රයම වවා ගන්න පුළුවන්. තේරුණාද? මේක විස්තර කරනකොම සාමාන්‍ය විස්තර කිරීමක් අපේක්ෂා කරනවනේ. නෑ. විස්තර අපේක්ෂා කළේ නෑ. ඇයි හේතුව? මේක රෝම ඉලක්කමක කොටසක්. අයනු කොටසක්නේ. කොටසක් නිසා සාමාන්‍ය විස්තර කරන්න ඕන හොඳ සංඥාව මම මේ දෙන්නේ ඔයගලන්ට. මේකට කරුණු 4ක හැබැයි 4ක් ඕනේ. ලකුණු භාගයේ ලකුණු 2යි දුන්නේ. ලකුණු 2ක් අහන තැන සාමාන්‍ය මේ කරුණු 4ම විස්තර කිරීමක් අපේක්ෂා කරන්නේත් නැහැ. හොඳට අහගන්න මම මේ කියන ටික. තේරුණාද? කරුණු 4ක් ඉනි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කරුණු 4ක් බලාපොරොත්තු වෙනකොට දැන් හරි මේක සංඛ්‍යාව කියලා නැහැනේ. මම මේක අවස්ථා දැන් එක 10 15 තවක් කියලා ඇතිනේ. සංඛ්‍යාවක් කියලා නැති සෑම මොහොතකම 4ක් දක්වා යන්න කියලා. ප්‍රමිති 4ක්. ඒතර 4ක් ලියන නිසා ලකුණු 2ක් නිසා 4ම විස්තර කරලා අහන්න යාලා. අසාධාරණ එතකොට. 4ම විස්තර කරලා අහනම නම් ලකුණු කීයක් ලැබෙනවද? අනිවාර්යයෙන්ම 4ක් ලැබෙන්න ඕනේ. ඊළඟට මේක ප්‍රශ්නයක කොටසක්නේ. ෆුල් ක්වෙස්චන් එකක් නෙවෙයිනේ. කොටසක් නිසා සාමාන්‍ය ලැබෙන්නේ මේකේ ලකුණු 2 තමයි. තේරුණාද? ඒ නිසා මේක ඉගෙන අපි හිතමු දැන් මෙවැනි මේ කරුණු නම් කර පැහැදිලි කරන්නාම නම් මේව පැහැදිලි කරන්න ඕනේ. තන්පතු පොත්ත කරේ උදාහරණයක් වශයෙන්. කොහොමද පැහැදිලි කරන්නේ? අපි දැන් ව්‍යාපාර වලට කියන්නේ ව්‍යාපාර වලට නැඹුරු කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ ව්‍යාපාර වලට නැඹුරු ප්‍රශ්නයක්නේ. ව්‍යාපාරිකයන්ගේ අතිරික්ත අරමුදල් වෙනත් ඵලදායී ආයෝජන අවස්ථාවලට භාවිතා කරන තෙක් සුරක්ෂිත ලෙස ඉතිරි කිරීමේ විවිධ ඉතිරි කිරීමේ හා කාලීන තන්පත් ගිණුම් වල පවත්වාගෙන යාම. අන්නේ දහස ලිබුණ හොඳටම ඇති. ණය සැපීම. ව්‍යාපාරිකයින්ට විටින් විට
තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන කාරක ප්‍රාග්ධන හා ස්ථාවර ප්‍රාග්ධන ඌනතා නැත්නම් මතුවන කාරක ප්‍රාග්ධන හා ස්ථාවර ප්‍රාග්ධන ඌනතා විසඳා ගැනීමට කෙටි කල මැදි කල හෝ දිගු කල නැහැ සපයයි. ඒ වගේ අදහසක් ලියන්න ඕනේ. නියෝජිත සේවා ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙන්වී සිටිමින් ඔවුන්ගේ නිත්‍ය නියෝග යටතේ ඔවුන් කළ යුතු ගෙවීම් ඔවුන් වෙනුවෙන් ගෙවීම් කිරීම. එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට යම් යම් පුද්ගලයන් සායතන වලින් ලැබිය යුතු වටිනාකම් ගිණුම් වලට එක් රැස් කර දීම. ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. පැහැදිලි මේකට එහෙම අවශ්‍ය නැහැ. මේක ප්‍රශ්නයක කොටසක් නිසා. හරිද? රයිට්. ඊළඟට අපි බලමු 2019 විභාග ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආයන්න. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආයන්න. විද්‍යුත් මුදල් පසුම්බිය භාවිතා කර ජංගම දුරකථනයකින් ගනුදෙනු සඳහා මුදල් ගෙවීමේදී පුද්ගලයෙකු විසින් සපුරා තිබිය යුතු මූලික කරුණු දෙකක් දක්වන්න. මූලික කරුණු දෙකයි යන්නේ. හතරක්ම තියෙනවා නමුත් දෙකයි අහන්නේ. තේරෙනවද? ඇයි ඒකත් ප්‍රශ්නික කොටසක්. දැක්කද මේ බලන්න. මේක සම්බන්ධයි නේ පේනවද? මෙන්න මෙතන ප්‍රශ්නික කොටසක් වෙන විට ලකුණුත් තමයි වෙන්නේ විදිහට තමයි තියෙන්නේ. මොනවා මාක් දෙකක් දැම්මා. තේරෙනවද? මේක තනි ප්‍රශ්නයක් වුණා නම් මෙතන ලකුණු හතරක් අනිවාර්යයෙන් එනවා. ඒවා හොඳට ඒව සිග්නල් ගන්න ඕගොල්ලෝ ඔළුවට. තේරෙනවද? ඊ වලට මතකනේ විද්‍යුත් මුදල් පසුම්බිය කියන්නේ අපි බැංකුවකට ගිහිල්ලා ඉල්ලීමක් කරලා හරි ඔන්ලයින් ක්‍රමයට බැංකුවට ප්‍රවේශ වෙලා හරි බැංකුව වෙබ් එකට ප්‍රවේශ වෙලා හරි අපි බැංකුවකින් විශේෂ පරිගණක මෙවලමක් නැත්නම් යෙදවුමක් නැත්නම් මෘදුකාංගයක් අපේ ස්මාර්ට්ෆෝන් එකට සම්බන්ධ කරගන්නවා. ඒකට අපි රහස්‍යාංකයක් හදලා ඒක අපි රහස්‍යාංකය මේකට අපිම ෆීඩ් කරගන්නවා. බැංකුව දන්නේ නැහැ ඒක. ඊට පස්සේ ඕනම වෙලාවක අපිට පුළුවන් ෆෝන් එකෙන් බැංකුව වෙබ් එකට ගිහිල්ලා රහස්‍යාංකය භාවිතා කරලා විවිධ ගණන් කරන්න, ගිණුම් අතර මුදල් මාරු කරවන්න, බිල්පත් ගෙවීම කරන්න, සප්ලයර්ස්ට සැපයුම් කරන ගෙවීම කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි විද්‍යුත් මුදල් පසුම්බිය කියලා කියන්නේ. ඊපර්ස් කියන්නේ. හරිනේ ඊපර්ස් එකන්නේ. ඒ කියන්නේ භෞතිකව පර්ස් එකක් නැහැ. ෆෝන් එක තුලින් අපි අර පර්ස් එකෙන් නැත්නම් මුදල් පසුබියෙන් සල්ලි ඉවතර අරගෙන නේ ගෙවීම කරන්නේ. ඒ වගේ අපි ෆෝන් එක පාවිච්චි කරලා අපේ ගිණුමේ සල්ලි විතර අරගෙන ගෙවීම කරනවා. එහෙනම් ඒක ඊපර්ස් එකක්. හරිම සරලයි මේවා තියෙනනේ. මේ හැම සංකල්පකම තියෙන දරුණ ආර්ට් එකක් නේ. චිත්‍රයක් තියෙන. ඒ චිත්‍රෙම වා ගන්නකො. ඒ චිත්‍රය දකින්න උත්සාහ කරන්න මනසින්. ඒ චිත්‍රය දැක්කොත් එහෙම හීනනුත් පේන්න ගන්නවා. හීනනුත් පේන්න ගන්නවා චිත්‍රය. කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි. එතකොට වෙන්නේ කොහොමද? මූලික කරු පළවෙනි එක තමයි විද්‍යුත් මුදල් පසුම්බි යෙදවුම. ඒ කියන්නේ ඊවලට ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ යෙදවුම කියන්නේ මෘදුකාංගය. ඇත්තට මේ කියන්නේ තේරෙනවද? මෘදුකාංගය. software එක. මෘදුකාංගය. නැත්නම් ප්‍රෝග්‍රෑම් එකනේ. මෘදුකාංගය නැත්නම් ප්‍රෝග්‍රෑම් එක. විද්‍යුත් මුදල් පසුම්බි යෙදවුම භාගත කර ගැනීම. අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. බැංකුවෙන් අපිට දෙනවා මේ මෘදුකාංග අපි ඒක අපිට ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. භාගත කරගන්නවා. ඊට පස්සේ පුද්ගලික තොරතුරු ඇතුළු කරනවා. ඒ මෘදුකාංගෙට අපේ තොරතුරු දාන්න එපා. ඒ මෘදුකාංගේ මැෂින් එකක් කියලා හිතන්නකෝ. මැෂින් එකට අපේ තොරතුරු දාන්න ඕනේ. ඒතර තමයි මැෂින් එක අපිට මැෂින් එකේ වැඩ ගන්න පුළුවන් වෙන්නේ. මොනවද? නම, විද්‍යුත් තැපැල් ලිපිනය, ජංගම දුරකථන අංකය තමයි මේකේ ඇතුළත් ඩෙන්ටිටි කාඩ් අංකය. ජාතික හැඳුනුම්පත් අංකය දාන්න ඕනේ. ඊට පස්සේ පෞද්ගලික හඳුනා ගැනීම අංකය සකස් කර ගැනීම. පින් අංකය අපි හදාගන්න බැංකුව දන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ ඉල්ලීමක් කරන සාමාන්‍ය අංක 4කට වැඩි ප්‍රමාණයක් දාන්න ඕනේ. ඉතින් තමන්ගේ උපන්දිනේ දාන්න පුළුවන්. නැත්නම් උපන්දිනේ මාරු කරලා දාන්න පුළුවන්. අමතක නොවන විදිහට තේරෙනවා. මොකද කොහෙද ලියන්නේ නැහැ නේද? ඊට පස්සේ හරපත හෝ ණයපත විද්‍යුත් මුදල් පසුම්බිය සමග සම්බන්ධ කරගන්නවා. අපට අවශ්‍ය ගෙවීමක් කරන්න එක්ක ඩෙබිට් කාඩ් එක එක්ක ක්‍රෙඩිට් කාඩ් එකේ අංක දීලා අපි ගෙවීම කරගන්නවා. ඔක තමයි ඊපර්සනල් කතාව. පැහැදිලිනේ? කරුණු දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් දුන්නා. දෙකයි නැහුවේ. ඊළඟට 2020 ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න. හතරවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න. ණයවර ලිපිය යනුවෙන් අදහස් කරන්නේ කොහොමද? ඔන්න නැවත අහනවා. මීට කලින් මතකනේ අහලා තිබුණා. අපි කලින් පරිච්ඡේදයකට කතා කරපුවා මතක ඇති. ණයවර ලිපිය ලකුණු 1යි.
අපි උත්තරේ දැම්මේ නැහැ මේක දන්න නිසා. මොකක්ද ඒ කියන්නේ? නිශ්චිත ආනයනකරුවෙකු වෙනුවෙන් ඇනවුම් කරන භාණ්ඩ තොගය අපනයනය කරන ලෙසත් එම අපනයන තොගයේ වටිනාකම ආනයනකරු වෙනුවෙන් අප විසින් පියවන බවටත් ආනයනකරුගේ බැංකුව විසින් ආනයනකරුවා වෙත පොරොන්දු වෙමින් නිකුත් කරන ලිඛිත ලියවිල්ල ලිඛිත පොරොන්දුව තමයි නැවර ලිපිය. මතකද ඔය කතන්දරේ? ආනයනකරුවෙක් නම් මම ඔබ අපනයනකරුවෙක් නම් මම ඔබෙන් භාණ්ඩ ඉල්ලනවා මුදල් එවන්නම් පොරොන්දුව මත. ඔබ එවනවද? එවන්නේ නැහැ. ඔබත් මමත් අතර එහෙම විශ්වාසනීය සම්බන්ධයක් අපි දැකලත් නැහැ, හමු වෙලත් නැහැ. අවිශ්වාසයි. මම අන්තස් දාහන යතුරු දහන් වඩු ගත්තන් පස්සේ ඔබට හොයාගන්න බැරි වෙයි කියලා. එවන්නේ නැහනේ. එතකොට එහෙම නැත්නම් ඔබ කියනව නෑ එහෙම නෙවෙයි. අපිට මේ දවස්වල මුදල් කරදරයක් තියෙනවා. ඕගොල්ලෝ කලින් බඩු එවන්න අපි සල්ලි ගෙවන්න. දැන් මොකද වෙන්නේ? මං සල්ලි එවනවා. නෑ. මගෙන් සල්ලි අරගෙන විදේශ ව්‍යාපාරික අතුරු දහන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකාට එකිනෙක අවිශ්වාසයිනේ. එහෙනම් මේ අන්තර්ජාතික වෙළඳාම කියන අසිරිමත් වෙළඳාම ඇත්තටම සක්‍රිය වෙන්නේ නැහැ. වාණිජ්‍ය බැංකු නොතිබුණා නම්. හේතුව වාණිජ්‍ය බැංකු ගොඩනගලා තියෙන විශ්වාසය කියන කුළුණු මත. විශ්වාසය කියන කුළුණු මත ගොඩනගුණු වාණිජ්‍ය බැංකු කෙරෙහි මුළු ලෝක ජනතාවම විශ්වාසය තබනවා. ඔව්ද? ඔව්. සමහර විට අපේ ගෙදර පවුලේ සමාජිකයන්ට වඩා විශ්වාසද? ඔව්. ඇත්ත කතාව ඒකනේ. දැන් ඔබ තව වසරකින් දෙකකින් සමහර විට පාර්ට් ටයිම් හෝ ෆුල් ටයිම් යම් රැකියාව වෘත්තීන් කරයි. ඒ උපේන සල්ලි සමහර විට ඔබ අම්මා තාත්තට දෙන්න බයයි. ඒ අම්මා තාත්තා නාස්ති කරන නිසා නෙවෙයි. අම්මා තාත්තා ඒ සල්ලි අරගෙන පවුලේ දුප්පත් ඥාතිවරු උදව් කරයි. තමන්ගේ පවුලෙම අපි හිතමු නරක දෙයට බැහැ වෙච්ච දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ලබා දෙයි. තේරෙනවද? හිතවත් අයට උදව් කරයි. එහෙම සැකයක් තියෙනවනේ. සැකයක් තියෙනවනේ. මිසක් අම්මා තාත්තක පාවිච්චි කරන්නේ නැහැ. පැහැදිලිවම තේරෙනවද? ඇත්ත ඒකනේ. අයියා ළඟ අක්කා ළඟ ඔබේ සල්ලි තියන්න බයයි. ඇයි? අයියා සමහරට සිය පෙම්වතිරි මුදල් පරිත්‍යාග කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ සල්ලි නේ. අක්කා සමහරට අක්කගේ මහත්තයාගේ පවුලේ ඥාතින්ට උදව් කරන්න පුළුවන්. ඕකනේ කතන්දරේ විශ්වාස නැහැ. නමුත් අපි කිසිම එහෙම ඥාති සම්බන්ධයක්, සහෝදර සම්බන්ධයක්, දෙමාපිය සම්බන්ධයක් නැති බැංකුවක ගිහිලා අපි සල්ලි බය නැතුව කෝටි ගණන් දානවා. ඇයි? දන්නව අපි මුකුත් වෙන්නේ නැහැ කියලා විශ්වාසය. හොඳම ඔප්පු කිරීම විශ්වාසය. තේරුණාද? ඒ නිසා බැංකුකරුවා ජාත්‍යන්තර වාණිජ්‍ය බැංකුකරුවන්ගේ විශ්වාසවන්ත භාවය කියන බලවේගය මෙන්න මේ විදේශ ආනයන සහ අපනයන කරන අතරට ගෙනල්ලා ඔවුන් දෙගොල්ලෝ අතර පාලමක් හදනවා. නැත්නම් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සම්බන්ධීකරණය කරලා ඔවුන් අතර සක්‍රීය විදේශ වෙළඳ ගනුදෙනුවක් නිර්මාණය කරන්න අවශ්‍ය පාලමක් හා සමානයි ණයවර ලිපිය. මොකද ණයවර ලිපිය ආනයනකරු බැංකුවෙන් අපනයනකරු අමතා අපනයනකරු බැංකුවට යොමු කරනවා. මොකද්ද? ඉල්ලන භාණ්ඩ අපනයනය කරන්න ඒක වටිනාකම ආනයනකරු වෙනුවෙන් අපි ගෙවනවා. බයක් නෑ දැන්. අපනයනකරු භාණ්ඩ එවනවා. එහෙමයි විදේශ වෙළඳාමට පණ දෙන්නේ ණයවර ලිපිය මගින්. හරිනේ? ඒක ඉතා කෙටියෙන් වගේ ලියන්න පුළුවන් ලකුණු එකක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය 2020 අවුරුදු ප්‍රශ්නයමයි. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. සේවක අර්ථසාධක අරමුදල EPF එක සඳහා දායකත්වය ලබා දිය යුතු පාර්ශව නම් කර ඔවුන් දැරිය යුතු අවම දායකත්ව ප්‍රතිශත සඳහන් කරන්න. දැන් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ලබා දිය යුතු පාර්ශව නම් කරන්න. පාර්ශව කීයද? 12ක්. අපෝච්චර නැහැ. කීයද? දෙන්නයි. එක පක්ෂයක් සේවකයෝ අනිත් පැත්තට සේවා යෝජකයෝ. හරිනේ? ඒතර උත්තරේ පාර්ශව තමයි සේවකයා. සේවකයානේ. මොන මෙතන අපිට එක කියලා දාගන්න පුළුවන්. එක සේවකයා. එක සේවක දෙක සේව්‍ය නැත්නම් සේවා යෝජකයා. සේවකයා 8%ක්. සේවකයාගේ දලවැටුපෙන් 8%ක් දායක වෙනවා. අහනවනේ. පාර්ශව නම් කර ඔවුන් දැරිය යුතු අවම දායකත්ව ප්‍රතිශත දක්වන්න. මෙන්න නම් කළා සේවකයා. දායකත්වයේ 8%ක්. මොකෙන්ද? මම ස්කීම් එක මේක අපේක්ෂා කළේ නෑ. ස්කීම් එක මේක අපේක්ෂා කළේ නෑ. මං ඔබේ
පහසුර දැම්මේ සේවකයාගේ සුද්ධ වැටුප නෙමෙයි දරුවනේ. දල වැටුපෙන් 8% අඩු කරගෙන යවන EPF account එකට. සේව්‍ය සේවා යෝජකයා නැත්නම් හාම්පුතා සේවකයාගේ දල වැටුපෙන් 12%ක් මුළු දායකත්වයේ 20%ක්. තේරුණානේ? මතක තියාගන්න මේක උපරිමේ ළමයි. මේක උපරිමේ. මේක අවමය. තේරෙනවද මොකද්ද කියලා මම කියන්නේ කියලා? අපි හිතමු යම් සේවකයෙක්ගේ දල වැටුප රුපියල් ලක්ෂයක් කියලා හිතමුකෝ. ලක්ෂය. මේකෙදි සේවකයා 8%ක් දරනවා. ඒ කියන්නේ කීයද? රුපියල් 8000යි. රුපියල් 8000යි. සේව්‍ය සේවා යෝජකයා නැත්තම් සේව්‍ය 12ක් දරනවා. ඒ කියන්නේ රුපියල් 12000යි. එනම් මුළු දායක මුදල රුපියල් 20000යි. 20000ක් මාසිකව මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මොවුන් වෙනුවෙන් තියෙන පෞද්ගලික EPF ගිණුමට සේවා යෝජකයා බැර කරන්න ඕනේ. හරිනේ? මං කියන්නේ මේ සේවකයාගේ තියෙන උපරිමය 8.50 උපරිමය. සේවා යෝජක අවමේ තේරුම ලංකාවේ ඇතැම් ව්‍යාපාරිකයෝ මං දන්න කීප දෙනෙක් ඉන්නවා හොඳ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ සේවකයාට දිරිගැන්වීමක් වශයෙන් සේවක සුබ සාධන පහසුකමක් වශයෙන් 5යි කපන්නේ. 5යි අඩුවෙන් කපන්නේ. ඒතොර මේක යන්න පුළුවන්. මේක කවදාක 9 කරන්න බෑ. 10 කරන්න බෑ. මේක අඩු කරන්න පුළුවන්. 5ක් කැපුවම මෙයා 12 දෙමු 17යින් බෑ. මෙයාගෙන් 5ක් නම් හාම්පුතා කැමැත්තෙන් ගන්නේ ඉතුරු තුන මෙයා දාන්න ඕනේ. එහෙනම් මෙයාගෙන් 5යි මෙයාගෙන් 100ට කීයද? 15යි. 20යි. එහෙම පුළුවන්. එහෙමත් නැත්තම් සේවකයාගෙන් කපන්නෙම නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. සේවකයාගෙන් 0.0යි. සේවා යෝජකයා නම් අනිවාර්යයෙන්ම 20 දාන්න ඕන. අනිවාර්යයෙන්ම 20ම දාන්නම ඕනේ. මොකද මේ සාමාන්‍ය මුළු දායක මුදල අඩු කරන්න බෑ. මෙයාගෙන් කපන්නේ නැත්තම් මෙයා දාන්න ඕන. ඒක මම කිව්ව මේක අවමේ උපරිමයක නැත්නම් තේරෙනව නේද? තව දුරටත් ඕන නම් මෙහෙමත් කරන්න පුළුවන්. මෙහෙම ආයතනක් තියෙනවා. සමහර විට සේවකයාගෙන් 8ම ගන්නවා. 8ක් කරා මෙයා 15ක් දානවා. නැත්තම් 20ක් දානවා. කවුද? හාම්පුතා. 20ක් දැම්මොත් මොකද වෙන්නේ? එහෙනම් 28ක් වෙනවා. තවත් හොඳයි. එහෙමත් පුළුවන්. හරි රයිට්. ඔය විදිහට තමයි සේවක අර්ථසාධක මුදල කැපෙන්නේ. මතකද ඔක අනිත් පැත්තේ ETF එක, එම්ප්ලොයිස් ට්‍රස්ට් ෆන්ඩ් එක. එම්ප්ලොයිස් ට්‍රස්ට් ෆන්ඩ් බෝඩ් එකෙන් තමයි මේක මේන්ටේන් කරන්නේ. ඒ පෞද්ගලික අංශේ පෙන්ෂන් නැති අයට ඒකෙදි වැටුපෙන් 3%ක් අවම හාම්පුතා විතරයි දරන්නේ. ඔබ පෞද්ගලික අංශේ රැකියාවක් නම් කරන්නේ ඔබ වෙනුවෙන් සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය තුල ETF account එකක් ඕපන් කරලා මාසිකව වැටුපෙන් අවම 3%ක් සේවා යෝජකයා බැර කරනවා. ලක්ෂයක් නම් වැටුප රුපියල් 3000ක් බැර කරනවා. අවම. නමුත් සේවා යෝජකයා මේ කියන්නේ සේවක අභිමුඛ නායකත්ව කුසලතා තියෙන හාම්පුතෙක් නම් සේවක අභිමුඛ ඒ කියන්නේ සේවකයාගේ සුබ සාධනය ගැන හිතන සේවකයාගේ අනාගත පැවැත්ම ගැන හිතන නායකත්ව කුසලතා තියෙන හොඳ සේවා යෝජකයෙක් නම් සමහරට 5%ක්ම දානවා. පරිලක්ෂණ 5000ම දානවා. ඕනනම් 10%ක් දාන්න පුළුවන්. ඕනනම් පරිඩ දාන්න පුළුවන්. එහෙමනම් දාන්න දැන් බංකොලොත් වෙනවනේ. තේරෙනවද? මිසක 2%ක් බෑ. 2%ක් බෑ. 2%ක් තමා දාලා 100%ක් සේවකයන් ගන්න ඒත් බෑ. ඒක තමයි වෙනස. පැහැදිලි රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්න. දැන් මෙතෙක් අපි කතා කරේ 2000
20 සිට 2000 දක්වා විභාග ප්‍රශ්නනේ. මම හිතනවා හොඳ අවබෝධයක් ලැබුණා. අපි බලමු ආදර්ශ ප්‍රශ්න කීපයකුත්. මොඩල් ක්වෙස්චන්ස්. වාණිජ්‍ය බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන්ට සපයන නියෝජිත සේවා 4ක් සඳහන් කරන්න. වාණිජ්‍ය බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන්ට සපයන නියෝජිත සේවා 4ක්. ලේසියිනේ. එකක් මොකක්ද? එකක් තමයි නිත්‍ය නියෝග. ගෙවීම ඉටු කිරීම. නිත්‍ය නියෝග ගෙවීම ඉටු කිරීම. හරිනේ. වාණිජ්‍ය බැංකුව වලට තමන්ගේ ජංගම ගිණුම් හිමියෝ ලිඛිත විශේෂ අයදුම් පත්‍රයක් මගින් ගෙවී යුතු අයගේ නම් දාලා ගිණුම් අංක දාලා ගෙවී යුතු මුදල ගෙවී යුතු දිනේ දාලා මේ ගෙවීම කරන්න කියලා දෙනවා. එතකොට ඒක ඒගොල්ලන්ගේ කම්පියුටර් සිස්ටම් එකට දානවා. දැන් මම ඔටෝමැටිකලි තේරෙනවද? පරිගණකයෙන් ඒ දිනේට ඒ මුදල අපේ ගිණුම හර කරලා ලබන්නගේ ගිණුම බැර කරනවා. නියෝජිත සේවය. ඊළඟට දෙවෙනි එක තමයි ගිණුම් තුලට අය රැස් කර දීම. අය රැස් කර දීම. අය රැස් කර දීම. මේ අය කියන්නේ මොකද? මම දවසකට කියලා දුන්නා. අය කියන්නේ ලැබිය යුතු ආදායම. දැන් මම ව්‍යාපාරිකයෙක්. මම ණයට විකුණනවා. ඒගොල්ලෝ ණයගත්තු පොරොන්දුවක් තියෙනවා. මට සෑම මාසෙකම රුපියල් ලක්ෂ 5 බැගින් ගෙවනවා කියලා. නිශ්චිත මුදලක් වෙන්න හැබැයි තේරෙනවද? අන්න මම බැංකුවට ලිඛිතව දැනුම් දෙනවා මට ඒක අරන් දෙන්න කියලා. එහෙමනම් ඒ බැංකුවෙන් දැනුම් දීලා ඒ බැංකුව මාර්ගයෙන් ඒ සල්ලි මෙහෙට ස්විෆ්ට් ක්‍රමයේ ඔස්සේ සල්ලි බහුතෝ ගේන ස්විෆ්ට් ක්‍රමයේ ඔස්සේ ඒ සල්ලි වටිනාකම අරගෙන ඒක මගේ ගිණුමට බැර කරලා දෙනවා. නියෝජිත සේවයක්. ඊළඟට දේශීය හෝ විදේශ වෙළඳ ගනුදෙනුවකදී අපි ණයට බහන්න ඉල්ලනවනේ. දෙන්නේ නැහැ. අපිව විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් අපි බැංකුවෙන් ඉල්ලීමක් කරනවා බැංක් බොන්ඩ් එකක් ඉෂුව කරන්න කියලා. මං වෙනුවෙන් බැංකුව අපකරයක්. තුන්වන පක්ෂය. නම් කළ පක්ෂය නම් කරනවා. ඒ පක්ෂයට කියන මෙන්න මේ අපේ මගේ නම දාලා ලිපිනේ දාලා මේ ගනුදෙනුකරු අපේ විශ්වාසවන්ත ජ්‍යෙෂ්ඨ ගනුදෙනුකරුවෙක් ඔහුට ඉල්ලන භාණ්ඩ රුපියල් මිලියන හරි බිලියන හරි සීමාවක් දානවා. බිලියන 5ක් කියලා බිලියන 5ක් දක්වා ණයට විකුණන අපි ඒකට වග කියනවා කියන අර්ථයෙන් ලියුමක් දෙනවා. ඒ ලියුම කෙරෙහි විශ්වාසය තබලා රැ ණයට විකුණනවා. මොනවා හරි හේතුවක් මත මට ඒව ගෙවන්න බැරි වෙලා බොල් නැති වෙනවා. බොල් නැතුනොත් මම වෙනුවෙන් මගේ බැංකුව අරක පියවනවා. ඒක තමයි බැංකුව අප කරන්නේ. නියෝජිත සේවයක්. තුන්වෙනි එක ලියන බැංකුව අප කරන එකතුව. හතරවෙනි එක කියන්නේ දැන් හඳුන්වා දීමේ ලිපි මතකද? විදේශ ව්‍යාපාරික සංචාර වලට අපි යනවනේ දරුවනේ. ඒ යනකොට අපිව පිළිගන්නේ නැහැ. අපි හඳුනන්නේ නැහැ. සමහරට ශ්‍රී ලාංකිකවම සමහරට ඔය බටහිර රටවල් තේරෙනවද? යුරෝප් කන්ට්‍රීස් මොකද කරන්නේ? කොන් කරනවානේ. සමහර බටහිර රටවල තියෙනවා අපි සංචාරිත අපිට hina වෙන්නේ නැහැ. කෑම කන්න අපි භෝජනාලයට ගියාම අපිට දෙන්නේ නැහැ ප්‍රයොරිටි එක. තේරුණාද? අපිට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට සර්ව් කරලා ඉන්න කියලා ඒගොල්ලෝ සංඥා වලින් කියනවා. එහෙම තත්ත්වයන් තියෙනවනේ. ඒ නිසා එවැනි රටවලට යනකොට අපේ බැංකුවෙන් අපි හඳුන්වා දීමක් කරගන්නවා. අපි බැංකුවේ කතරම් කාලයක ගනුදෙනුකරුවෙක්ද අපට හොඳ මූල්‍ය ශක්්‍යතාවයක් තිබෙන බව අපි විශ්වාසවන්තව බැංකුවත් එක්ක ගනුදෙනු කරන විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් බව. ඒක අපයක් නෙවෙයි. ඒ හඳුන්වා දීම මැති. මොකද විශ්වාසයේ කුළුණු මත හදපු බැංකුවන් දෙන්නේ සහතිකේ. ඒ සහතිකය තුලින් අපිට පහසුවෙන් අපට අදාළ ඇනවුම් ලබා ගන්න අපි ගියපු ව්‍යාපාරික අරමුණු ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. තේරෙනවද? හඳුන්වා දීම ලිපිනකුතු. හතරක් ඇති හතරෙන් ඉල්ලන්නේ. අපි තවත් එකක් ඕන ලියමු. ඒ තමයි
දැන් අපිට කොටස් වෙළඳපොළ පිළිබඳ අවබෝධයක් නැහැ. අපිට කොටස් වෙළඳපොළේ මිලකල සමාගම්වල කොටස් වල ආයෝජනය කරන්නත් කැමැත්තක් තියෙනවා. අතිරික්ත මුදලුත් තියෙනවා. ඒකෙන් අපිට ලොකු ප්‍රාග්ධ ලාභයක් ලබන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දන්නේ නැහැ විදිය. එහෙනම් මෙන්න මේ ගැන අපිට අවබෝධයක් අරගෙන අප වෙනුවෙන් කොටස් මිලදී ගැනීම විකිණීම කරලා දෙන්නද කරනවා. මොකද මෙයාලා කොටස් වෙළඳපොළේ ප්‍රධාන තරවුකාර සමාගම්වල උපතරවුකාර සමාගම්. එහෙනම් ඒකත් අප වෙනුවෙන් කරන්න නියෝජිත සේවයක්. එහෙනම් කොටස් මිලදී ගැනීම හා අලෙවි කිරීම ඔය වගේ නියෝජිත සේවා සපයන මේ හතරට හතර වැඩි කිරීම ලකුණු භාගයේ සමානයි ලකුණු දෙකක් ලැබෙනවා. ඇති හතරක්ම ලැබෙන්නේ නැහැ. මොකද මේක අර සප්ලයි ටයිප් නේ. කෙටි නිශ්චිත පිළිතුරු අහන ස්වභාව ප්‍රශ්නයන්නේ ලකුණු දෙක තමයි ලැබෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙක. වාණිජ්‍ය බැංකු විසින් භාණ්ඩ ආනයනය කරනු ලබන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉටු කරනු ලබන ප්‍රධාන සේවාවන් හතරක් පැහැදිලි කරන්න. මේක නම් වාස්තවිකනේ ව්‍යුහගත මට්ටමේ ප්‍රශ්නයක්. වාණිජ්‍ය බැංකු විසින් භාණ්ඩ ආනයනය කරන තමන්ගේ ගනුදෙනුකරු. ඒ කියන්නේ බැංකුවේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ආනයන කරු. භාණ්ඩ ආනයන කරනවා. ඒ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉටු කරනු ලබන ප්‍රධාන සේවාවන් හතරක්. මොනවද? හොඳ ප්‍රශ්නයක්. මෙතෙක් අඩුවීම විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. තමන්ගේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ භාණ්ඩ ආනයනය කරන්නෝ. ඒගොල්ලෝ වෙනුවෙන් සලසන ප්‍රධාන සේවා හතරක්. එකක් මොකක්ද? එකක් තමයි ආනයන ක්‍රියාපටිපාටිය පිළිබඳ උපදෙස් දීලා දැනුවත් කරන එක. විශේෂයෙන්ම නවක ආනයනකරුවෙක් නම් කෝඩුකාරයෙක් නම් එයා දන්න ඉම්පෝර්ට් ප්‍රොසීජර් එක. එහෙනම් ඒ ආනයන ක්‍රියාපටිපාටිය දියත් කරන ආකාරයට එයාට වැඩමුළු වලට සම්බන්ධ කරලා හෝ පුද්ගලික හඳුන්වා දීමක් වගේ හරි දැනුවත් කිරීම කරනවා. පළවෙනි එක තමයි ආනයන ක්‍රියාපටිපාටිය පිළිබඳව උපදෙස් ලබා දී දැනුවත් කිරීම. ඒකක්. අනික තමයි ආනයනකරුව හඳුනගෙන තියෙනවා තමන්ට අවශ්‍ය භාණ්ඩ සපයාගත හැකි විදේශ සැපයුම්කරු අපනකරුවන් කීප දෙනෙක් විස්තර. නමුත් වාණිජ්‍ය බැංකු සමහර විට අපි දන්නවාට වඩා දන්නවා. ඒ කියන්නේ අපි දැන් යම් භාණ්ඩයක් ගෙන්වන්නේ රුපියල් 200කට නම් ඕක රුපියල් 100ට ගන්න පුළුවන්. සපයන සැපයුම්කරු ඉන්න අපි දන්නේ නැහැ ඒක. වාණිජ්‍ය බැංකු දන්නවා. දන්නේ කොහොමද? ඇයි ඇතැම් වාණිජ්‍ය බැංකු තමන්ගේ ශාඛා හෝ නියෝජිත කාර්යාල විදේශ රටවල පිහිටලා තියෙනවා. ඒ විදේශ රටවල නගරවල පිහිටු තම ශාඛා හෝ නියෝජිත කාර්යාල මගින් කරන එක සේවයක් තමයි ඒ රටේ අපේ රටේ ආනයනකරුවන්ට ඵලදායී වන අපනයනකරුවන් පිළිබඳ තොරතුරු රැස් කරනවා. අපේ රටේ අපනයනකරුවන්ගේ භාණ්ඩ හොඳ මිලකට විකුණාගත හැකි ආනයනකරුවන් පිළිබඳ තොරතුරු රැස් කරනවා. කරලා මෙහි බැංකුවලට බාර දෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙනවා ආනයනකරුවෙක් නම් ඒ කියන්නේ අපිට වඩා වාසිදායක සැපයුම් කරන තොරතුරු ගන්න. දෙකකට යන්න පුළුවන් වාසිදායක විදේශ සැපයුම් කරුවන් පිළිබඳ තොරතුරු සැපයීම. තුන්වෙනි එක තමයි දැන් ආනයනකරුවන් විසින් ගෙවීම් කරන්න එපා ළමයි. භාණ්ඩ ආනයනය කරාම ගෙවන්න එපා. ගෙවන්නේ කොහොමද? බැංකුව හරහානේ. මම ඉම්පෝර්ටර් කෙනෙක් නම් මට බැංකුවකින් බැහැරව හුදකලාවේ ගෙවීම් කරන්න බෑ. අනිවාර්යෙන් බැංකු මාර්ගයෙන් ගෙවන්න. අන්න ණයවර ලිපි විවෘත කර දීම. ණයවර ලිපිය මගින් ආනයනකරුට පුදුම සහනයක් දෙනවානේ.
බැංකුව පොරොන්දු වෙනවා එක්ස්පෝර්ට් වෙත ආනයනකරු ඉල්ලන භාණ්ඩ එවන්න නැව්ගත කරන්න අපි ගෙවනවා කියලා. ලොකු හයියක් ලොකු සේවයක් නේ. ඒතර ලියන්න තුන්වෙනි එක තමයි ආනයනකරුවන් වෙනුවෙන් ආනයනකරුවන් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම. හතරවෙනි එක. සමහර විදේශ සැපයුම්කරුවෝ අපේ රටේ ආනයනකරුවන්ට භාණ්ඩ ණයට විකුණන්න මැලි. සමහරනේ බොහෝ අය මැලි. ඔකම ඇත්ත කතාව. එහෙනම් එවැනි විටක ආනයනකරුවගේ ඉල්ලීම මත එයාගේ බැංකුව විසින් විදේශ සැපයුම්කරුවෙකුට බැංකුව අපකරණ නිකුත් කරනවා. ආනයනකරු ඇනවුම් කරන රුපියල් බිලියන 100ක භාණ්ඩ එයාට අපනයනය කරන්න ඒ මුදල ඒ සඳහා ලැබිය යුතු මුදල වෙනුවෙන් අපි වග කියනවා කියලා. අන්න බැංකුව අපවීමක් වෙනවා. ඒ අපවීම මත මෙයාට පහසුවෙන් භාණ්ඩ ගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙම ලියන්න. ඊළඟ එක විදේශ සැපයුම්කරුවන් වෙත බැංකු අපකර බැංක් බොන්ඩ්ස් නිකුත් කිරීම. හතරක් කහනේ හතරට ලියන්න ඕනේ නැහැ. දැන් තමයි හොඳටම දන්නව හතරක් ලියන්නේ. එකක් විතර සැක වගේ නම් ස්ටෑන්ඩ් බයි පහකුත් ලියන්න. එතකොට දැන් දෙකෙන් එකක් හරියයිනේ. තේරෙනවද? එහෙම නැතුව ලියන්න යන්නේ. තමන්ට හොඳටම විශ්වාස නම් දැන් මට විශ්වාසයි මේ හතර හරිය කියලා මම ලියන්නේ. සැකනම් පමණයි පස්වෙනි එකට යන්න තලිපා. අපි දැන් නිකන් ඔබේ දැන ගැනීම සඳහා පස්වෙනි එකක් ලියමු. පස්වෙනි එක තමයි දැන් භාණ්ඩ ආනයනකරු වෙනුවෙන් ලිපි ලේඛන. දැන් මම ආනයනකරු මට අපේ තුමු ජපානයේ යම් අපනයනකරු භාණ්ඩ අපනයන කරලා ඒ නෞභාරයට දාලා නෞභාරපත ඉන්වොයිසිය රක්ෂණ සහතිකයේ ඩිස්පැච් නෝට් එක වැනි ලියවිලි ටික එයාගේ බැංකුව මාර්ගයෙන් එවන්නේ කාටද? මගේ බැංකුවටයි. ඒ බැංකුවෙන් බැංකුවට එවන එක හරිම විශ්වාසනීයයි. සමහරට මට ඩිරෙක්ට් එවුවා නම් මගේ ඒජන්ට් කෙනෙකුට එවුවා නම් ඒවා මිස්ප්ලේස් වෙන්න පුළුවන්. අතුරුදහන් වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඉතා සුරක්ෂිත ලෙස ලිපි ලේඛන එක්රැස් කරලා මට බාර දෙන එක වාණිජ්‍ය බැංකුව කරන මහඟු සේවාවක් වෙනවා. මෙහෙම ලියන්න නෞභාරයට දාලා. නෞභාරයට දාලා ලියවිලි ආනයනකරු වෙනුවෙන් එක්රැස් කර බාර දීම. ඔන්න වගේ සේවාවන් කරනවා. මෙන්න මේ වගේ සේවාවන් හතරකට බොහෝ වෙලාවට ලකුණු හතරක්ම ලැබෙන්න පුළුවන්. මොකද මේක ටිකක් ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක් නිසා. ලකුණු හතරයි. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වර්තමානයේ විදේශ ගෙවීම් පියවීම සඳහා ණයවර ලිපි බහුලව යොදා ගැනීමට බලපාන හේතු දෙකක් පැහැදිලි කරන්න. දැන් වර්තමානයේ විදේශ ගෙවීම් පියවන්න බහුලව භාවිතා කරන ගෙවීම් මාධ්‍ය ණයවර ලිපි. බැංකුවන කර තියෙනවා, විදේශ විනිමය බිල් තියෙනවා, ඒ වගේම ගුවන් තැපැල් සංක්‍රාම තියෙනවා, ඍජු හර පැවරුම් ක්‍රම තියෙනවා, ජාත්‍යන්තර ණයපත් තියෙනවා, ජාත්‍යන්තර හරපත් තියෙනවා. මේ සියලු මාධ්‍යයන් අතරින් අපි මීට පෙර පරිච්ඡේදයක් මගින් අවධාරණය කරා න්‍යායාත්මක කොටසදී වාණිජ්‍ය බැංකුව විදේශවල දාමට සහාය වීම කියන එකකදී මතකද? මොකද්ද? ණයවර ලිපිය තමයි ලෝකයේ ජනප්‍රියතම අන්තර්ජාතික ගෙවීම් පියවර මාධ්‍ය. වර්තමානයේ විදේශ ගෙවීම් පියවර සඳහා ණයවර ලිපි බහුලව යොදා ගැනීමට බලපාන හේතු දෙකක්. එකක් තමයි හේතු තුනක් තියෙනවා. තුනෙන් දෙකක් මේකට බලංගු. එකක් තමයි
බැංකුකරුවන්ගේ විශ්වාසයත් එක්ක තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. විශ්වාසනීය මූල්‍ය ආයතනයක් වන වාණිජ බැංකුවල අතරමැදි කරණයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක කවුරුත් පිළිගන්නවා. පල්ලෙක ලියන්න පුළුවන්. වාණිජ බැංකුවල විශ්වාසය පදනම්ව ක්‍රියාත්මක වන නිසා. ප්‍රධානම එක ඔක තමයි. දැන් මේක ගැඹුර තේරෙන මම මෙහෙම අහන ඕගොල්ලන්ගේ. බැංකු නැතුව ඔයාලට අවශ්‍ය භාණ්ඩ තොගයක් ආනයනය කරන්න ඔයාලා වෙනුවෙන් මම ව්‍යාපාරිකයෙක් අපි හිතමු සීමා සහිත හන්තාන සමාගම කියලා. එහෙම සමාගමක සභාපතිවරයෙක් වශයෙන් මම පොරොන්දු වෙනවා ඊමේල් එකක් දාලා භාණ්ඩ එවන්න මම එවන්නම් කියලා. එවනවද? මාව ගණන් ගන්නේ කවුද? මම බැංකුවක් නෙවෙයිනේ. නෑ. ඒ නිසා බැංකුවට මේක බැංකුවක් බල සම්පන්නයි. බැංකුව කරන බල සම්පන්න සේවයක් තමයි මේක. ඒ නිසාම තමයි විදේශවල දාම සක්‍රිය වෙන්නේ. දෙවෙනි එක තමයි දැන් සාමාන්‍යයෙන් ආනයනකරුවෙක් බැංකු අනකරයක් නිකුත් කරව ගන්න පළමුව තමන් ගෙවී යුතු ආනයන වටිනාකම බැංකුවට දෙන්න එපා. දුන්නොත් තමයි ඉෂුව කරන්නේ. හැබැයි ඉතින් බහණ්ඩ එන්න මාස ගාණක් යනවා. එහෙනම් පළමුව මුදල් හිර කරලා බහණ්ඩ එනකන් කලක් බලන් ඉන්න ඕන. ආනයනකරුවට අවාසියට බැංකු අනකරේ. විනිමය බිල හිතන්නකෝ. විනිමය බිලක් අන කරන්නේ අපනයනකරු. එයාගෙන් ගත්ත බහණ්ඩ වල වටිනාකම යම් කෙනෙකුට හෝ ධාරකයාට ගෙවන්න කියලා දිනයක් දානවා. සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් කල් ලැබෙනවා. ඒකෙදි එයාට සල්ලි ලැබෙන්න මාස දෙක තුනක් ඒ කියන්නේ විනිමය බිල කල්පිරේ නෙමෙයි එයාට පාඩු. මේ ණයවර ලිපිය දෙන්නටම වාසි. මොකද්ද? ආනයනකරු වර කාසියාන්තිකයේ කියන ඇඩ්වාන්ස් එකක් පමණයි මුලින් ගෙවන්නේ. අනිත් මුදල 90%ක්ම ගෙවන්නේ භාණ්ඩ ආවට පස්සේ. නම් කලින් මුදල් ගෙවලා හිර කරලා භාණ්ඩ එනකම් බලා ඉඳීමේ අවාසිය නැත්තම් පාඩුව මෙයාට නැහැ. එහෙනම් දෙක තමයි ආනයනකරුට භාණ්ඩ ලැබීමට පෙර මුදල් හිර කළ යුතු නොවීම. මුදල් හිර කළ යුතු නොවීම. ඊළඟ එක තමයි භාණ්ඩ අපනයනය කරනවා කියනකො. අපනයනය කරලා නෞබාරපත, ඉන්වොයිසිය, රක්ෂණ සහතික කියන ලේඛන අපනයනකරු සිය බැංකුවට බාර දුන් වහාම ආ නයනකරුගේ බැංකුව වෙච්ච පොරොන්දුව එයාගේ බැංකුව ඉෂ්ට කරමින් එයාට වහාම සල්ලි ගෙවනවා. එහෙනම් එයාට ප්‍රමාදයක් නැහැ. අන්නේ නිසා තමයි ණයවර ලිපියේ ජනප්‍රියතම ගෙවීම් මාධ්‍ය වෙන්නේ. තේරුණාද? අපනයනකරුට අපනයනය කළ සැනින් මුදල් හිමිවන නිසා. ඔන්න ඔය හේතු තුනෙන් ප්‍රධාන හේතු දෙකක් නිසා තමයි මේ ණයවර ලිපි ක්‍රමයේ සෙසු ක්‍රම අතර ජනප්‍රියතම ගෙවීම් මාධ්‍ය වෙන්නේ. මේකෙදි කරුණු එක වැඩි කිරීම දෙක සමාන කරුණු දෙකකට ලකුණු දෙකක් ලැබේවි. නැත්නම් පිට හතරම ලැබෙන්න පුළුවන්. බැරි නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වාණිජ බැංකු ගිණුම් හිමියන් මෙන්ම ගිණුම් හිමියන් නොවන පාර්ශවයන් වෙතද ණය කාඩ් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරයි. මෙම සේවාවන් තුලින් බැංකුවට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග කවරේද? මෙතෙක් අහලා නැති නමුත් අහන්න ආසන්නම ප්‍රශ්නයක්. මම නිකන් මේ දවස්වල සිහින දකින්න නින්දෙදි මේසරේ පේපර් එකේ පේනවා සමහර ප්‍රශ්න මගේ ඔළුවේ වැඩ කරන ඒවා. මේත් එවැනි එකක් තමයි. සමහර මේක මේසරේ මහත් තියෙන්න පුළුවන්. මම විභාග ළඟට සාමාන්‍යයෙන් මම විභාග ප්‍රශ්න පත්‍රය ගැන හිතනවනේ.
නිදා ගන්න ගිහලත් භාවනා යෝගී හිතන්න පේපර් එක ගැන. ඉතින් නිින්දෙදි මට පේපර් එක මැවෙනවා. හිතේ තියෙනව වෙන්න පුළුවන්, හිතේ නැතිවොත් පේන්න ගන්නවා. මේ වෙන එකක් තමයි. වාණිජ්‍ය බැංකු ගිණුම් හිමියන් මෙන්ම ගිණුම් හිමියන් ඕනෑටත් වාණිජ්‍ය බැංකු වල එක්ක ගිණුමක් තිබුණා නැත්නම් දෙගොල්ලන්ටම ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරනවා. මෙම සේවා තුලින් බැංකුවට ලැබෙන ආදාය මාර්ග තියෙනවා. එකක් මොකක්ද? එකක් තමයි වාර්ෂික සේවා ගාස්තු. වාර්ෂික අපිට මේ ණයපතක් දෙන එක සේවයක් නේ දරුවනේ. අපිට මුදල් නැතුව වෙලාවට අතේ මුදල් නැතුව භාණ්ඩාසේව ගනුදෙනු කරන්න පුළුවන් සේවයක්නේ. ඒ වෙනුවෙන් සේවා ගාස්තු වල එකක් අය කරනවා. වාර්ෂික සේවා ගාස්තු. රුපියල් 1000ක් 1500ක් අර Tamanට දෙන ණය වටිනාකම තමයි තීරණය කරන්නේ. දැන් මට රුපියල් ලක්ෂ 3ක ණය වටිනාකමක් අනුමත කරා නම් බඩු ගන්න අපිට මට රුපියල් 1000ක් කියලා ඔබට ලක්ෂ 5ක් නම් 1500ක්. ලක්ෂ 10ක නම් රුපියල් 2500ක් වගේ පිළිතේ වෙදිතන ඒ වගේ දහස් ගානක එනකොට ඒක ලක්ෂ ගානක ආදායම වාර්ෂික. වාර්ෂික සේවා ගාස්තු ආදායම. වාර්ෂික සේවා ගාස්තු ආදායම. පළවෙනි එක. දෙක තමයි දැන් මේ ක්‍රෙඩිට් කාඩ් වලට බහන්න විකුණන්නේ කවුද? වෙලෙන්දෝ. අනුමත ව්‍යාපාරිකයෝ. අනුමත ව්‍යාපාරිකයන් අපිට ණයට වික්කම මේ කාඩ් එක මත ගෙවන්නේ කවුද? බැංකුව. ණයපත නිකුත් කළ බැංකුව අපි උණු ගෙවනවනේ. ඒ නිසා වෙලෙන්දර කවදාකවත් බොල්ලයක් නැහැ. කවදාකවත් බොල්ලයක් නැහැනේ. අන්නේ වාසිය නිසා වෙලෙඳුන්ගෙන් කොමිෂන් එකක් හම්බ වෙනවා කාටද? බැංකුවට. ඒකත් මේගොල්ලන්ගේ ආදායමක් වෙනවා. මෙහෙම ලියන්න අනුමත වෙලෙඳුන්ගෙන්. අනුමත වෙළඳුන්ගෙන් ලැබෙන කොමිස් මුදල් තුන්වෙනි එක තමයි දැන් අපිට අපිට දෙනවනේ මාසයක් එක්ක මාසෙකමාරක් සමහර වෙලාවට දින 55ක් දෙනවනේ ක්‍රෙඩිට් පීරියඩ් කියලා කියන්නේ ණය කාල සීමාව. ඒ කියන්නේ අපි අද ගනුදෙනුවක් කළොත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒක පියවන්න ඕන කාලය සාමාන්‍ය දින 45ක් ලැබෙනවමයි ලංකාවේ හැම කාඩ් එකකටම. දින 45 සමහරව දින 30ක් දින 90ක් ප්ලැටිනම් කාඩ් කියලා තියෙන සුපිරි ගණේ කස්ටමර්ස්ලා දෙන එක මාස 3ක්ම අනුග්‍රහ කරලා ලැබෙනවා. අද ගනුදෙනුවක් කළොත් මාස 3ක් ලැබෙනවා පියවන්න. කොහොමද මේ අනුමත ණය කාලය දී අපිට ස්ටේට්මන්ට් එකේ මුදල ගෙවන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? අපෙන් අය කරන දඩපොලිය. අන්න දඩපොලිය බැංකුවට ඉතාම වාසහාගත. ඒක හරි ලොකු විලම. දැන් මම දන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා ජර්මනියේ. එයා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කළා. කොහොම හරි ගොඩක් එයා වියදම් වෙලා හිර වුණා. අන්තිමට ගෙවාගෙන බැරුණා ඒක. අන්තිමට මොකද වෙන්නේ? ඒක මාස 3 4 5 වෙනකොට ඒ කියන්නේ කාඩ් එකෙන් බඩු ගත්ත හා සමාන වටිනාකමට ප්‍රමාණයක්ම පොලි වෙලා. එරියස් වෙලා. මගෙනුත් සල්ලි ඉල්ලන මම ඔබට පිස්සුද කියලා. දැන් ජර්මනියේ ඉන්න කෙනෙක් මගෙන් ඉල්ලන මොකෝ ලැජ්ජ නැද්ද කියලා. ලංකාවේ ඉන්න මං වගේ දුප්පත් මිනිහෙක් බෑ ජර්මනියෙන් සල්ලි ඉල්ලන්නේ. ඉතින් ආ කියන්නේ මෙහෙමයි මට කියන්නේ මචං කියලා මචං මෙහෙමයි මමත් හම්බ කරනවා. මේ ණයපත හිර වෙච්ච නිසා මං හම්බ කරන ඔක්කොම ගෙවන ඒත් මේක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නම් පොලිය විතරයි. පේනවද? පොලිය සැර. ඒක මම ලංකාවෙත් අත්දැක්කා. මගේ මිත්‍රෝ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා අන්තිමට හිර වෙනවා. හිර වුණාන් පස්සේ මොකද වෙන්නේ? බැලුවකොට ඒකේ ලක්ෂය හිරුනේ මාස 7ක් 8ක් යනකොට මොකද 1,50,000ක් විතර. මොකද පොලි දඩපොලි ඉහළයි. ඉතින් ඒක බැංකුවට වාසදායකයි. තේරෙනවද? ගෙවීම් පමා වූ විට දඩපොලි ආදායම් හිමිවීම. ඊළඟට 4 වෙනි එක ලියන්න පුළුවන්. දැන් ඔබ දන්නවා දැකලා ඇති සමහර විට ස්ටේට්මන්ට් එක එවනවනේ. දැන් නම් තැපෑලෙන් වන අඩු ස්ටේට්මන්ට් එවන්නේ. ඒ ස්ටේට්මන්ට් එක තියෙනවා අපි නියමිත කාලය තුල කරපු ගනුදෙනු. ආරම්භයේදී පැති අපි ගෙවන්න තිබිච්ච ශේෂය අපි තැන් සිට භාණ්ඩාසේව ණයට ගැනීම. ඒ ඔක්කොම එකතු වෙලා අන්තිමට
ඒ ස්ටේට්මන්ට් එක දෙන සාමාන්‍යයෙන් දීපු ක්‍රෙඩිට් පීරියඩ් එක අනුවනේ දින 45 55 වගේ. ඒ දින ගාන අවසානයේ අපි ගෙවිය යුතු මුළු මුදල තියෙනවා. ඒක ගෙවිය යුතු අවු මුදලකුත් තියෙනවා. දැන් මුළු මුදල අපි හිතමු රුපියල් ලක්ෂයක් කියලා. හරිද? අපි අවමේ දානවා රුපියල් 1200ක්. අවමේ. මේකේ ඩියු ඩේට් එක මේකේ ඩියු ඩේට් එක දානවා. අපි හිතමු යම් කිසි මාසයක් දැන් ඉන්නේ පෙබරවාරි 5. පෙබරවාරි 5 වෙනකොට 1200ක් ගෙවන්න ඕනේ. නැත්නම් ඔක්කොම ගාන ලක්ෂයක් ගෙවුත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකුත් අතිරේක වියදම් නැහැ. පෙබරවාරි 5 මේ අවම මුදලවත් ගෙවුවොත් ලේට් ෆී එක අපෙන් බැහැර වෙනවා. ලේට් ෆී එකක් අය කරන පමා ගාස්තු වල එකක්. මේ මුදල නියමිත විදිහට ගෙවුවේ නැත්නම් පමා ගාස්තු අය කරනවා. මෙන්න මේ 1200 ගෙවුවොත් පමා ගාස්තු නැහැ. එතකොට දැන් ලක්ෂෙන් තව තියෙනවනේ කීයක්ද? 98200ක් නේ. ඔව් ඒ 98200ට කොහොමද මේ දඩපොලිය වැඩෙනවා. හැබැයි පමා ගාස්තු නැහැ. දඩපොලියයි පමා ගාස්තුව දෙකක්. ඒ නිසා මේ දැන් ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය හිතනවා කමන්නේ කොහොමද දැන් පොලිය වැඩනවද කියලා මේකත් ගෙවන්නේ නැහැ. ඒක අපරාධයක්. මේක ගෙවන්නේ නැහැ. කියන්නේ තවත් රුපියල් 2000ක 2000 දැන් මේක අවමුදල 1200 නම් ලේට් ෆී එක වැඩි. 2000ක 2200ක අමතර ගාස්තුවක් යනවා. ඉතින් ඒකත් බැංකුවට ආදායම. තේරෙනවද? ඒතර ලියන්න අවම ගෙවීම් නොකළ විට අවම ගෙවීම නොකළ විට ලැබෙන එපානේ අයවන දාමු. අවම ගෙවීම නොකළ විට අයවන පමා ගාස්තු ආදායම්. පමා ගාස්තු ලේට් ෆී කියලා කියන්නේ ලේට් ෆී පමා ගාස්තු ආදායම්. ඔන්න වගේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක් තියෙනවා. ඕකෙන් අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් තමයි ලැබෙන්නේ. කරුණු දෙක වැඩි කිරීම එක සමානයි ලකුණු දෙකක් ලැබෙයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ණය සම්මේල පහසුකම් යන්න පැහැදිලි කරන්න. loan syndicate facilities. ණය සම්මේලන නෙවෙයි. සම්මේලන කියන්නේ මොකද්ද? conference. සේනවා සම්මන්ත්‍රණ. මේ ණය සම්මේල පහසුකම්. මොකද්ද මේ කියන්නේ? අපි මේ කතා කරා. තියරි පාර්ට් එකේදී හොඳ පැහැදිලි කිරීමක් කරා මේකට. මොකද්ද මේ කියන්නේ? යම්කිසි ව්‍යාපාරිකයෙක් විශාල ණය මුදලක් විශේෂයෙන්ම නවක ව්‍යාපාරිකයෙක්. හරි. විශේෂයෙන්ම නවක ව්‍යාපාරිකයෙක් ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්. දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සපයන්න පොඩ්ඩක් මැලිකමක් තියෙනවානේ. ආපසු අය කර ගැනීම අවදානමක් තියෙන නිසා. තේරෙනවද? එතකොට සුළු හා මධ්‍ය පරිමාණ නවක ව්‍යාපාරිකයෙක් විශාල ණයක් ඉල්ලුවොත් එක බැංකුවක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න එතනදී මේ ව්‍යාපාරිකයන්ට පුළුවන් එක්ක වණික් බැංකුවකට උපදේශක සේවා සපයන විශේෂඥ ආයතන වණික් බැංකුවකට එක්කෝ නව ව්‍යවසායකයන් උදෙසාම මූල්‍ය පහසුකම් සැලසීම පිණිස ආරම්භ කළ වෙන්චර් කැපිටල් කම්පැනිස් ව්‍යවසායක ප්‍රාග්ධන සමාගමකින් ඉල්ලීමක් කරමු. මූලිකවම ණය සම්මේල පහසුකම් සපයන ආයතන දෙක දැන් ඔටෝමැටිකලි වගේ කියවුණා. විභාගයට අහන්න ආසන්න ප්‍රශ්නයවත් මොනවද? ණය සම්මේල පහසුකම් සපයන ප්‍රධාන මූල්‍ය ආයතන නම් කරන්න කියලා ඇහුවොත් ඒ තමයි එකක් වණික් බැංකු අනිත් එක ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම. මන් තීරි පාටියේදී ඕ අනිවාර්යයෙන්ම මගේ අතින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න අහන තැන් ඒ පොයින්ට් තේරෙනවද? එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? අපේ ව්‍යාපාරයේ ශක්්‍යතාවය අධ්‍යයනය කරනවා. ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක් හදනවා. ඒගොල්ලෝ බලනවා අපේ ව්‍යාපාරයේ අනාගත සාර්ව ව්‍යාපාර පරිසරයේ වෙනස් වීම ඇති වුණත් ඒ වෙනස් වීම වලට මුහුණ දෙමින් අනුගත වෙමින් වෙනස් වෙමින් සාර්ථකව ලාභදායී ලෙස දිගු කාලයක් ක්‍රියාත්මක කළ හැකිද? එරම ශක්්‍යතාවය හොඳයි. එහෙම ශක්්‍යතාවය හොඳ නම් ඒගොල්ලෝ ශක්්‍යතා වාර්තාවක් හදනවා. ඒ වාර්තා කොපිස් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ දන්නවා මගේ මම ආරම්භ කරන ප්‍රොජෙක්ට් එක අනුව මගේ ප්‍රොජෙක්ට් එකට නැඹුරුව ණය
ලබා දෙන ප්‍රමුඛතාවයේ තියෙන බැංකු තියෙනවා. දැන් එක එක සමහර බැංකු දීවර පැත්තට වැඩිපුර ප්‍රමුඛතාවය දෙනවා. සමහර බැංකු ටූරිසම් පැත්තට දෙනවා. සමහර බැංකු එක්ස්පෝර්ට් ට්‍රේඩ් එකට දෙනවනේ. අන්නේ නැඹුරුතාවය අනුව ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ මට ණය ලබා ගත හැකි ආයතන දෙකක් නැත්නම් තුනක් හතරක් ඊටත් වැඩි ගන්න. අපි ආයතන තුනක් කියලා බැංකු තුනක් සම්බන්ධීකරණය කරනවා. අපිව සම්බන්ධ කරනවා. අතරමැදියෙක් වශයෙන් අපි දෙගොල්ලන්ට සාකච්ඡා කරන අවස්ථාව දෙනවා. මෙයත් ඉන්නවා. මෙයා ඌණ පූර්ණයක් වෙනවා. දීලා කොහොම හරි බැංකු තුන සම්බන්ධ කරලා මට අවශ්‍ය ලොකු නොයම්දුළු ලබා දෙනවා. ඒක තමයි ණය සම්මේල පහසුකම් කියන්නේ. පැහැදිලිද? රයිට්. මෙහෙම ලියමු. විශාල ණය මුදලක්. විශාල ණය මුදලක් මූල්‍ය ආයතන කීපයක්. මූල්‍ය ආයතන කීපයක් සම්බන්ධ කරමින් ව්‍යාපාරිකයින්ට සපයා දීම සඳහා සම්බන්ධීකරණ කටයුතු ඉටු කිරීමයි. ඕකට උපරිම හම්බෙන්නේ එක්ක ලකුණු 1යි ලකුණු 1ක් හෝ ලකුණු 2යි. මේක රෝමි ලක්කමක අයනු හෝ ආ කොටසක් වශයෙන් આવොත් ලකුණු 1 නැත්නම් ලකුණු 2යි. අර කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න කියන වාස්තික පේපර් එකට આવුත් ලකුණු අනිවාර්යයෙන්ම 1යි හම්බෙන්නේ මේකට. ඊළඟට ණය සම්මේල පහසුකම් සලසන ප්‍රධාන මූල්‍ය ආයතන දෙකක් සඳහන් කරන්න. මතකනේ මූල්‍ය ආයතන ගොඩක් තියෙන ලංකාවේ. තිබුණාට මේකට තියෙන දෙකයි. එකක් මොකද්ද? ව්‍යාපාරික බැංකු, අනිත් එක ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්. ව්‍යාපාරික බැංකු එකක් ව්‍යාපාර නැත්නම් වණික්. හරි. වණික්. නැතෝකම තමයි ව්‍යාපාරික බැංකු කියන්නේ. අනිත් එක තමයි ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්. ඔච්චරයි. මේක ආසන්නම ප්‍රශ්නයක්. හොඳට මතක තියන්න මේවා. මේ විභාගයට ආසන්න ප්‍රශ්න. මහට මේ ලබන සතිය පටන් ගන්න විභාගෙ දාන්න පුළුවන්. නැත්නම් ඊළඟ අවුරුද්ද දාන්න පුළුවන්. මේ අවුරුද්ද දාන්න පුළුවන්. තේරෙනවද? මේක වාස්තික අභ්‍යාස වශයෙන් තව කෝණ වලින් අහන්න පුළුවන් නේ. උදාහරණයක් අපි හිතමු මෙහෙම ප්‍රශ්නයක් අහුවා කියලා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට බැංකු වලින් අවශ්‍ය බැංකු ණය සපයා ගැනීමට පහසු වනු පිණිස ණය සම්මේල පහසුකම් සපයනු ලබන විශේෂිත මූල්‍ය ආයතනයක් වන්නේ. විශේෂිත මූල්‍ය ආයතනයක් වන්නේ කියලා හිස්තන පුරවන්නවත් මොකද ලියන්නේ? එකයි අහන්නේ. විශේෂිත මූල්‍ය ආයතනයක් උත් මොකද ලියන්නේ? දෙවෙනි එක. මේක ලියන්න බෑ. මේක විශේෂිත මූල්‍ය ආයතනයක් නෙවෙයිනේ. එහෙනම් ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම විතරයි. විශේෂිත කාර්යයක් නේද? ඊළඟට අහන්න පුළුවන් මෙහෙම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ණය සම්මේල පහසුකම් සපයන මූල්‍ය ආයතනයක් නොවන ආයතනය කුමක්ද කියලා අහන්න පුළුවන්. හිස්තන පුරවන්න පුළුවන්. මොකද්ද? මේක වණික් බැංකු. මේක මූල්‍ය ආයතනයක් නෙවෙයි වණික් බැංකු. එහෙනම් එකම ප්‍රශ්නේ හිස්තන දෙකක් පුරවන්න පුළුවන් මූල්‍ය ආයතනයක් නොවන ආයතනය. එහෙනම් අපි ලියන්න වණික් බැංකු. මූල්‍ය ආයතනයක් වන බැංකුව මොකද්ද? ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය විදේශ බැංකු අනකර සහ ණයවර ලිපි අතර පවතින සමාන අසමානතා. මේ බැංකු අනකරේ ජනප්‍රියතාවම ජනප්‍රියයි. ණයවර ලිපි අංක 1 ජනප්‍රියතාවය තියෙන්නේ මේකටනේ.
ජාත්‍යන්තර ගෙවීම් පිවීමේදී තවමත් අංක 1 ගෙවීම් මාධ්‍ය ණයවර ලිපිය. අංක 2කට බැංකුව අනකරේ තියෙනවා. මතකනේ? අපි බැංකුවට ගිහිලා අයදුම්පතක් පුරවලා විදේශ ගැනුම්කරුගේ නම ලිපිනේ එයාට ගෙවිය යුතු මුදල දාලා ඉල්ලීමක් කරාම අපි ගෙවිය යුතු මුදලයි බැංකු කොමිස් මුදලයි ගෙවුවම අප වෙනුවෙන් අපේ බැංකුවෙන් එයාගේ රටේ තියෙන අපේම ශාඛාවට වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ බැංකුවට වෙන්න පුළුවන්. එහෙනම් අපි කියන නියෝජිත බැංකුවකට කියලා. ලිඛිතව අනක්පල කර යවනවා. දැන් ඊමේල් කරන කෙනෙක් ටග් ගාලා යවනවනේ වෙනද වගේ ගොන්ත පැලේ යවන්නේ නැහැ. යවනවා මෙන්න මේ නිශ්චිත මුදලක් නිශ්චිත ගෙවන්න ගෙවනු කියලා අනක් කරනවා. ඒ ලැබුණාම ඒක නිවේදනය කරනවා කාටද විදේශ සැපයුම්කරුට එයා බැංකුවෙන් සල්ලි කරගන්නවා. ඉතින් එයා එන්න ඕනේ නැහැ දැන්. කෙලින්ම ඒ මුදල එයාගේ ගිණුමට බැර කරනවා. එයාගේ ගිණුමට බැර කරනවා. මගේ ගිණුමට මොකද කරන්නේ? හර කරනවා. හරිද? ඒ මගේ බැංකුවෙත් ඒ බැංකුවෙත් එකම ආකාරයේ සටහන් තබලා මේ ගනුදෙනුව නිවැරදිව ගිණුම් තබන්න සහාය වෙන්නේ කවුද? SWIFT කියන එක මතක් කරන්න එපා. ස්විෆ්ට් ජාලයෙන් තමයි තොරතුරු සංවේදනය කරන ශනිකව. හරිනේ? එතකොට මේ ණයවර ලිපිය දැන් දන්නවනේ. බැංකුව අනකරයයි ණයවර ලිපියේ දෙකේම සමානතාව තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම වීම. හරිනේ? දෙකම අන්තර්ජාතික ගෙවීම් මාධ්‍යයන් වෙනවා. දෙවෙනි එක බැංකු මාර්ගයෙන් ගෙවීම් කිරීම. මේ දෙකම බැංකු බැහැර කරලා යවන්න බෑ. දෙකම අපි යවන්නේ බැංකු මාර්ගයෙන්. ණයවර ලිපිය නිකුත් කරගන්නෙත් ආනයනකරුගේ බැංකුවෙන්. විදේශ බැංකුව අනකරයක් නිකුත් කරවගන්නෙත් ආනයනකරුගේ බැංකුවෙන්මයි. යවන්නෙත් බැංකුව වලටමයි. තේරුණාද? ණයවර ලිපියක් නම් බැංකුවෙන් තමයි නිවේදනය කරන්නේ. බැංකුව අනකරයක් නම් අපනයනකරුගේ බැංකුවෙන් තමයි යාට ගෙවන්නේ. එහෙනම් බැංකු මාර්ගයෙන් ගෙවීම් කිරීම. තුන්වෙනි එක තමයි ණයගැතියෙකු වෙනුවෙන් බැංකුවෙන් නිකුත් කිරීම. අන්න තවත් සමානතාවයක්. දැන් ණයවර ලිපිය නිකුත් කරන්නේ කවුද? ආනයනකරුගේ බැංකුව. ආනයනකරු කවුද? ණයගැතිය. යන්නේ බහන්න ගෙන්නන්නේ. හරිනේ? එහෙනම් ණයගැතිය වෙනුවෙන් නිකුත් කරනවා. බැංකුව අනකරයක් නිකුත් කරන්නේ කවුද? බැංකුව. කවුරු වෙනුවෙන්ද? ආනයනකරු එක්ක වෙනුවෙන්. නැත්තම් හරිනේ. එයත් කවුද එහෙනම්? ණයගැතිය. අනිවාර්යයෙන් ණයගැතියෙක් වෙනුවෙන් තමයි මේ බැංකුවෙන් මේ දෙකම නිකුත් කරන්නේ. අනික නිකුත් කරවා ගැනීමට పూర్ව ගෙවීමක් බැංකුවට කරන්නම වෙනවා. ණයවර ලිපියේ මුළු ගානම නෙවෙයි අත්තිකාරමක් කාසියාන්තිකයක් ගෙවන්න වෙනවා. බැංකුව අනකරේ මුළු මුදලම ගෙවන්න වෙනවා. කොහොම හරි නොමිලේ නිකුත් කරන්නේ සමානතා. හොඳට මතක මේ ප්‍රශ්නේ මෙතෙක් ඉතිහාසයේ කවදාකවත් අහලා නැහැ. ඇහුවොත් ළමයි විශාල පිරිසක් මේක මගහරේවි. නැත්තම් වරද්ද ගනි. නමුත් ඔබ වරද්ද ගන්නේ නැහැ. මේ DP education පාඨමාලාවට විශ්වාසයෙන් සම්බන්ධ වන ඔබට මේක ලොකු අස්වැසිල්ලක් එයි. අනිත් ළමයි 100,000 ගණක් අභිභව ප්‍රතිඵලයක් ගන්න. තේරුණාද? අනිවාර්යයෙන් මේක ලියන්න. මේක දෙකයි ලියන්න ඕනේ. සමාන අසමානකම් මෙහොත් එක බැගින් අපේක්ෂා කරන්න පුළුවන්. බොහෝ විට දෙකක් අහනවනේ දෙකම ලියමු. සමානතා දෙකයි අසමානකම් දෙකයි. බලමු සමානකම් මොනවද කියලා. අසමානතා. බැංකු අනකර ණයවර ලිපිය. එකක් මුදල් ගෙවීමට නියෝගයක් වීම. බැංකු අනකරයකින් කරන්නේ නියෝගයක් ළමයි. නේ? ආනයනකරුගේ බැංකුව නියෝගයක් දෙනවා නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට නැත්නම් අපනයනකරුවෙකුට ගෙවන ලෙසට ආනයනකරුගේ බැංකුවෙන් එයාගේම ශාඛාවට හෝ අපනයනකරුගේ බැංකුවට නියෝගයක් කරනවා. එහෙනම් මේක මුදල් ගෙවීමට නියෝගයක්. ණයවර ලිපිය මොකද්ද? මුදල් ගෙවන බවට පොරොන්දුවක් නෙවෙන්නේ. ඉම්පෝර්ට් එක බැංකුව කියනවා බහන්න නැව්ගත කරන්න. ආනයනකරු වෙනුවෙන් අපි ඒ වටිනාකම ඔබට ගෙවන්නම්. පොරොන්දුවක් නේ. මේක මුදල් ගෙවන්න අනක් නැත්නම් නියෝගයක් නේ. අනක් මේක අනක් මේක පොරොන්දුව. දෙවෙනි එක තමයි ගෙවීමේ අන බැංකුවක් වෙත කරනවා. දැන් මුදල් ගෙවන්න කියන අන කරන්නේ කාටද? බැංකුවට. ආනයනකරුගේ බැංකුව එක්ස්පෝර්ට් එක බැංකුවට කියනවා මෙන්න මේ නම් කරන එක්ස්පෝර්ටර් මෙච්චර මුදලක් ගෙවනු බැංකුවට කරන්නේ. මේක ගෙවන පොරොන්දුව අපනයනකරුවෙකු තමයි කරන්නේ. අන්න ණයවර ලිපියේ මුදල් ගෙවන බවට පොරොන්දු වෙන කාටද? අපනයනකරුවාටයි. පැහැදිලිද? හැබැයි පොරොන්දු වුණාට ඩිරෙක්ට් එයාට එවන්නේ. එයාගේ බැංකුවට ගියාම බැංකුවෙන් තමයි ඊමේල් කරලා ඔක නිවේදනය කරන්නේ. හරිනේ? තුන්වෙනි එක තමයි නිකුත් කර ගැනීමට පෙර ගෙවිය යුතු මුළු මුදල බැංකුවට බාර දෙන්න ඕනේ. තවත් වෙනසක්. බැංකුව අනකරයක් නිකුත් කරව ගන්න නම් ගෙවිය යුතු මුළු මුදලම ගෙවන්න ඕනේ එකවරක්. නැත්නම් නිකුත් කරන්නේ නැහැ. නමුත් ණයවර ලිපියේ කාසියාන්තිකයේ නමින් අත්තිකාරමක් පමණයි ගෙවන්න ඕනේ. ඇඩ්වාන්ස් එකක් විතරයි නිකුත් ගෙවන්න පස්සේ. ප්‍රධාන වෙනසක්.
හතරවෙනි සවසන් එක තමයි නිකුත් කළ පසු අවලංගු කළ නොහැක. බැංකුව නකරයක් නිකුත් කර පස්සේ කැන්සල් කරන්න බෑ. දැන් සල්ලි දීලා ඉවරයිනේ. සල්ලි දීලා දවස් දෙකක් ගියාම මම බැංකුවට නිවේදනයක් කරනවා. මම බැංකුකරු හමු වෙලා කියනවා අර මිනිස්සයා බහන්න වෙන පාටක් නැහැ. ඒ මිනිස්සයා බහන්න බාලයි. මට දැන් බැංකුව නකර එපමණ සල්ලි දෙන්න. එහෙම දෙන්නේ නැහැ. දැන් ඉවරයි. ඒක ඉෂුව කරලා ඉවරයි. නමුත් ඇතැම් විට අවලංගු කරන්න පුළුවන් නෑවර ලිපිය. මොකද ලෝකේ භාවිතා වෙනවා රිවෝකබල් LC කියලා එකක්. රිවෝකබල් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියලා. ඒ කියන්නේ අවලංගු කළ හැකි. ඒ කියන්නේ අපනයනකරුගෙත් කැමැත්ත නොවීම සහ ආනයනකරුට බලයක් තියෙනවා. තමන් විසින්ම නිකුත් කරන නෑවර ලිපිය තමන්ගේ බැංකුව ලවා අවලංගු කර එක්ස්පෝර්ට් දැනුම් දෙන්න. නමුත් ඒක භාවිතන අඩුවෙන්. අනිත් එක තියෙනවා අවලංගු කළ නොහැකි නෑවර ලිපිය. ඒ කියන්නේ අවලංගු කළ නොහැකි නෑ ඒකත් අවලංගු කරන්න පුළුවන්. හැබැයි පුළුවන් වෙන උනාට අපනයනකරුගෙත් කැමැත්ත ඕනේ. දෙපක්ෂයේම සාකච්ඡා කරලා එකඟ වෙලත් කැන්සල් කරන්න පුළුවන්. ඒ නිසා මේවා අවලංගු කළ හැකි. වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. හොඳ ප්‍රශ්නයක් මේක. මෙන්න මේ වගේ අසමානකම් දෙකකට ලකුණු භාගයෙන් ලකුණු එකක් ලැබෙයි. දෙක වැඩි කිරීම එක සමානයි ලකුණු එකක් ලැබෙයි. ඉස්සෙල්ලා කතා කර සමානකම් වලටත් දෙක වැඩි කිරීම භාගයේ සමානයි ලකුණු එකක් ලැබෙන්නත් පුළුවන්. හරිනේ. ඔක්කොම ලකුණු දෙකක් ලැබෙයි. දෙක වැඩි කිරීම භාගයේ සමාන ලකුණු එකයි. අසමානකම් වලටත් ලකුණු එකයි. මොකද හේතුව මේක අහන්නේ සාමාන්‍යයෙන් අසමානකම් දෙකයි. කලාතුරකින් එකක් වෙන්න පුළුවන්. එකක් වුණත් දෙකක් එකක් වුණත් ලකුණු එකක් ලැබෙන භාගයක් දෙන්නේ නැහැ. මොකද මේක කොටස් දෙකක් නිසා ලකුණු දෙකක් තමයි ලැබෙන්නේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට. වාණිජ බැංකු ව්‍යාපාර වෙත විවිධ මූල්‍යමය හා මූල්‍යමය නොවන සේවා සපයන අතර ඒවා භුක්ති විඳීම මගින් ව්‍යාපාර වෙත සැලසෙන ප්‍රධාන වාසි කවරේද? මොකක්ද මේ ප්‍රශ්නේ? පැහැදිලිද? වාණිජ බැංකු ව්‍යාපාර වෙත විවිධ මූල්‍යමය හා කියන්නේ ණය සැපීම වගේ දේවල් හා මූල්‍යමය නොවන සේවා සපයනවා. ඒවා භුක්ති විඳීම මගින් ව්‍යාපාර වෙත සැලසෙන ප්‍රධාන වාසි. හරි සරල ප්‍රශ්නයක් නේ. දැන් මූල්‍යමය සහ මූල්‍යමය නොවන සේවත් වෙන් වෙන් අහන්න පුළුවන්. තේරෙනවද? දැන් මූල්‍යමය සේවා කියන්නේ මොනවද? ණයපත් නිකුත් කිරීම මූල්‍යමය සේවයක්. බැංකු අයිර සැපීම මූල්‍යමය සේවයක්. සාමාන්‍ය සැපීම මූල්‍යමය සේවයක්. මූල්‍යමය නොවන සේවා මොනවද? උපදේශන සේවා මූල්‍යමය නොවන සේවයක්. තේරෙනවද? ඒ වගේම සුරක්ෂිතාගාර පහසුකම් වටිනා ලියවිලි රන්නාභරණ ආරක්ෂා කිරීම ඒ වගේවනේ. ඊට පස්සේ පොල්මක්කාර සේවා මියගියාගේ දේපල කළමනාකරණය කිරීම වලයි. මේ සේවා අපි භුක්ති විඳින ව්‍යාපාරික වශයෙන් මේ වර්ග දෙකම මූල්‍යමයවත් සේවා. මොකද වාසි? වාසි තමයි අපේ ව්‍යාපාර සාමාන්‍ය මෙහෙයුම් කටයුතු ස්මූත්ලි ගෙනියන්න පුළුවන් සුබටව. ඇයි? මූල්‍යමය සහ නොවන පහසුකම් දිරිගැන්වීම නිසා අපේ ගැටලු බාධා අයින් වෙලා මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ගෙනියන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යා හැක. දෙවෙනි එක. අනික් එක මේ වගේ සේවා ලැබිලා ව්‍යාපාර පණ ගැන්විලා එනකොට ක්‍රියාශීලී සේවාවක් සපයනකොට කලට වෙලාවට භාණ්ඩා සේවා වෙළඳපොළට දෙන්න පුළුවන් වන විට අරකට මුහුණ දෙන්න පුළුවන්. මොකද්ද? තරඟකාරීත්වය. මත කියන්නේ සෑම ව්‍යාපාරිකයෙක්ම අදි තරඟකාරීත්වයකට මුහුණ දෙනවා. ඒ තරඟේ ජය ගන්න Tamanට අඩුපාඩු නැති වෙන්න ඕනේ. Tamanගේ මූල්‍යමය සහ මූල්‍යමය නොවන ගැටලු බැහැර වෙන්න ඕනේ. බැහැර වෙනවා මේ සේවාව මගින්. ඒකෙන් තරඟයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ව්‍යාපාර තරඟකාරීත්වයට සාර්ථකව
මුහුණ දිය හැකි වීම. මේකේ සාමාන්‍ය ගොඩක් අහන්න දෙකකුත් ඇති. නමුත් තව ලියමු. මේ වගේ මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහන දුන්නම ව්‍යාපාරවල තවත් ආරක්ෂාව මොකද්ද? දිගුකල් පැවැත්ම. මේ වගේ මූල්‍යමය හා මූල්‍යමය නොවන සේවා නොලැබෙන කල ව්‍යාපාර කටයුතු අඩපණ වෙනවා. ව්‍යාපාරයට හිර වෙන තැන් තියෙනවා. හිර වුණොත් හිර වුණාමයි. හිටපු ගමන් ව්‍යාපාර වහලා දාන්නේ. පෙට්‍රල් ෂෙඩ් එකක් හිටපු ගමන් ඇහුව මේ අසන්නේ. හොඳට තිබිච්ච එකක්. හිටපු ගමන් සුපර් මාකට් එකක් වැහිලා යනවා. මම දන්න සුපර් මාකට් එක තුන ඒ කාලේ ලංකාවේ අඩුම මිලට බහන්න ආසෙව අසපු සුපර් මාකට් එක. මම කොහොමද ඔයගොල්ලෝ මෙතන දෙන්නේ මේ බහන්න කිරිපිටි වගේ. නෑ අපි මේක ඩිරෙක්ට් ආනයනය කරනවා. අපි ඒජන්ට්ලයන් ගන්නෑ. අපට හම්බෙන ගානට බොහොම චූටි ලාභාන්තිකයක් තියන් දෙන්නේ. ඒ නිසා අපිට දෙන්න පුළුවන් කියලා ඒක ඔප්පු කරලා පෙන්නනවා. හරියටම හරි. කොහොමද ඒක? මම නම කියන කැමති නෑ. ඒක නමුත් එහෙම තිබිලත් ගියා නේ. අන්න ඒ වගේ අනපේක්ෂිතව ව්‍යාපාර කටයුතු අනහිටින්නේ නැතුව දිගු කාලයක් ව්‍යාපාරවල පැවැත්ම ස්ථාවර වෙනවා මේ පහසුකම් තුලින්. තුන්වෙනි එක ලියන්න. දිගු කාලීන පැවැත්ම තහවුරු වේ. තහවුරු වීම නැත්නම් දිගු කාලීන පැවැත්ම තහවුරු වීම. තේරුණානේ? ඊළඟට හතරවෙනිකුත් ලියමු. දැන් මේ වගේ මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහන පහසුකම් ලැබෙන විට ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ අරකෙන් මොකෙන්ද ධාරිතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. තමන්ට ගබඩා පහසුකම් විශාල වශයෙන් තියෙනවා. විශාල කම්හලක් තියෙනවා. හරිද? භූමි ඉඩ පහසුකම් තියෙනවා. දක්ෂ සේවකයෝ ඉන්න ලොකු ධාරිතාවයක් තියෙනවා. සල්ලි නෑ සමහරට. නිවැරදි උපදෙස් නෑ. අන්න සල්ලි හම්බ වෙන මූල්‍ය පහසුකම්. උපදෙස් හම්බ වෙන මූල්‍ය නොවන පහසුකම්. මොකද වෙන්නේ? අන්න තමන්ගේ ධාරිතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබෙනවා. ලියන්න අවසන් එක වශයෙන් තම සම්පත් කියලා කියමු පුදුනේ කොම සම්පත්නේ තම සම්පත් ධාරිතාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. හොඳ ප්‍රශ්නයක්. මෙතෙක් ඉතිහාසයේ කවදාකවත් අහලා නැහැ. අහුවොත් ළමයි නිකන් මොනවද වගේ වෙයිනේ. නමුත් ඔබ එහෙම වෙන්නේ නැහැ. ඔබ අන්දමන්ද වෙන්නේ නැතුව ඉතා කැමැති ඉතා සතුටෙන් සද්දබද්ද නැතුව ලියලා හොඳට ලකුණු වැඩි කරගන්න. හරිද? මේකට අනිවාර්යයෙන්ම හතරම ඇහුවොත් ලකුණු හතරම අපේක්ෂා කරන්නේ නැත්නම් බොහෝ වෙලාවට හතරම උනත් ලකුණු භාගයකින් ලකුණු දෙකක් ලැබෙන්නත් පුළුවන්. හෝ මේක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් නිසා අලුත් ප්‍රශ්නයක් නිසා තනි ප්‍රශ්නයකට දැම්මොත් හතර වැඩි කිරීම එක සමානයි ලකුණු හතරම ලැබෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? ඔව් දරුවනේ අපි අද ඊටා වැදගත් වැඩ කොටසක් කළා මේ පාඩම් පරිච්ඡේදයෙන්. මොකක්ද? වාණිජ බැංකු සේවාවන් තමයි ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න උල්පත. නැත්නම් වාණිජ බැංකු සේවාවලින් තමයි වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ බරතබන්නේ. ඒට අදාළව 2000 සිට 2020 දක්වා ව්‍යුහගත ප්‍රශ්න පුළුල් ලෙස සාකච්ඡා කරා. මාකින් ස්කීම් එකෙන් ලකුණු ලබා දෙන ආකාරය අනුව මොන වගේ පිළිතුරු ප්‍රමාණගත කරමින් ලියන්න ඕනද? පිළිතුරු ස්වභාවය මොකක්ද කියලා පැහැදිලි කරමින්. ඊට අමතරව ඉදිරි විභාගවලට අනුමාන කළ හැකි ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඒකෙන් මම හිතන වටිනා ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරා. මෙතෙක් කවදාකවත් උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය තුළ යොමු නොවෙච්ච නමුත් ඉතාම ආසන්න කාලයක් තුළ යොමු වෙන්න පුළුවන් ප්‍රශ්න කීපයක්. මම හිතනවා ඔබ දැන් මේ බැංකු සේවා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබුවා. හොඳ පන්නරයක් ලැබුණා. ඔබේ විභාගෙට ලැබෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අපි මේ පරිච්ඡේදයේම වාස්තවික පැත්තෙන් වාස්තවික අභ්‍යාස වලින් ඔබ දැනුවත් කරන්න සන්නද්ධ කරන්න අපි වාස්තවික අභ්‍යාස ගණනාවක් විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ඇසුරෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ පරිච්ඡේදය තුලින්.